අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අහේතුක සිත් කාණ්ඩයක්. මේ කාණ්ඩය තමයි කියාගෙන ආවේ. ඒක අපි ක්‍රියාසිත වලට ඇවිල්ලා එක දීර්ඝව කියන්න වෙලාව විදා තිබුණේ නැහැ. දැන් මේ ක්‍රියාසිත පිළිබඳව හඳුන්වා දීම කරන්නේ. ඉතින් ක්‍රියාසිත කියවට පස්සේ පියදා දල වශයෙන් කියවා කුසලුත් නොවන අකුසලුත් නොවන කුසල අකුසල කර්මයන්ගේ විපාකත් නොවන සිත් කොටසට තමයි ක්‍රියාසිත කියලා කියන්නේ. ක්‍රියාසිත ඔක්කොම තව ඉස්සරහටත් අපට මුණ ගැහෙනවා. ක්‍රියාචිත්තානි 20ති ක්‍රියාසිත තියෙනවා 20ක්. එහෙම ක්‍රියාසිත 20ක් තියෙනවා. දැන් එතකොට සාමාන්‍යයෙන් අපි කුසලුත් නොවනවා නම් අකුසලුත් නොවනවා නම් අපි විපාක දෙන්නේ නැති ධර්මතාව. ඊළඟට පෙර කුසල අකුසල කර්මයන්ගේ විපාකත් නෙමෙයි කියලා කියනවා. ඒකට කෙනෙකුට හිතේට මේ ක්‍රියාසිත හේතු නැතුවද? හැබැයි මෙතන හේතු කියලා කියන්නේ මම ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියන ඒ හේතු ටික නෙවෙයි. දැන් අපි කියන්නේ නිවනට කියන්නේ අපච්චය කියලා අසංකත කියලා. නිවන කර්මචිත්ත ඍතු ආහාර කියන හේතුන්ගෙන් හටගත් දෙයක් නොවන නිසා නිවනට කියනවා අසංකත කියලා කියනවා. අපච්චය කියලා කියනවා. ප්‍රත්‍ය වල උපකාරයක් නැහැ කියන අර්ථයෙන්. ප්‍රත්‍ය උපකාරය නැහැ කියන එක. එතකොට මේ ක්‍රියාසිතත් එතකොට හේතුන් නැහැ කියන එකෙන් ඒක වෙන අර්ථයක් කියන්නේ. අතන කියන්නේ කර්මචිත්ත ඍතු ආහාරවල සම්බන්ධයක් නැහැ, උපකාරයක් නැහැ නිවනට කියන එක. මෙතන අහේතුක සිත් කියලා කියන්නේ ඒ කර්මචිත්ත ඍතු ආහාර කියන කතාන්දරේ හේතු වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ලෝභ ද්වේෂ මොහ අලෝභ ද්වේෂ මොහ හේතුන්ගේ උපකාරකින් තොරව පහළ වෙනවා කියන එකයි මෙතන කියන්නේ. එතකොට දැන් නිවන හේතුන් රහිත හේතුවකින් කර්මාදී හේතුවක් උපකාරක ධර්මයකින් තොරව තියෙන දෙයක් කියලා කියවට පස්සේ දැන් එතකොට ඔබට හිතේ ඉඳන්නේ නැහැ. දැන් මේ අහේතුක සිත් කියන જાතියත් එතකොට හේතු නැහැ කියනකොට ඒ අර්ථයෙන් දික. නමුත් ඒක වෙනස්. ඒක තේරුම් ගන්නට. ඊළඟට දැන් අහේතුක විපාක සිත් පහළව ගත්තට පස්සේ නම් අපිට කියන්න පුළුවන් ඒවා අතීතේ කරපු කර්මවල කුසල අකුසල කර්මයන්ගේ විපාක හේතු ඒ කුසල අකුසල කර්ම. එතකොට දැන් මේ ක්‍රියාසිත කියන එකට එහෙම හේතු ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ හේතුත් නැහැ. කර්මචිත්ත ඍතු ආහාර කියන ඒ වගේ හේතුත් නැද්ද කියලා කෙනෙකුට හිතේ. කර්මචිත්ත ඍතු ආහාර කියන මේ හේතු බලපාන්නේ නැද්ද කියලා. මම ඔකට මෙහෙම කියන්නම්. ඔය ප්‍රත්‍ය ධර්ම විස්තර කරනකොට ප්‍රත්‍ය ධර්ම තියෙනවා 24ක්. ඒකෙන් මෙන්න මේ ක්‍රියාසිත වලට උපනිශ්‍රය ප්‍රත්‍ය කියන උපකාරක ධර්මයේ සම්බන්ධයක් තියෙනවා. දැන් නිවනට නම් මොන ප්‍රත්‍යයකවත් සෝවිසි ප්‍රත්‍ය වලවත් කර්මාදී ප්‍රත්‍යයන්ගේවත් කිසිම සම්බන්ධයක් නැහැ. හේතුවක් නැහැ. ඒ නිසා මේ ක්‍රියාසිත වලට අර විදිහට ඒ කියන උපනිශ්‍රය ප්‍රත්‍ය ආදී උපකාරක ධර්මතා තියෙනවා. ඒකත් මතක තියාගන්න. ඒක අමතර දැනුමට ඔබට මම පටන් ගන්නකොටම කිව්වේ තව එකක් මේ ක්‍රියාසිත ඒ විදිහට විස්තර කළාට ඒතර ක්‍රියාසිත ඇයි පහළ වෙන්නේ? කොහොමද පහළ වෙන්නේ? හේතුව මොකද්ද? කොයි හේතුවද කියලාතර ඍජුව කෙනෙක් හැවොත් උත්තරයක් දෙන්නේ. දැන් අපට පුළුවන් අකුසල විපාක සිත් 7 නම් අකුසල් සිත් 12 දිනු කරපු නිසා ඒව ලැබෙනවා. කුසල හේතුක විපාක සිත් 8 නම් ඥාන විප්‍රයුක්ත මතුවට කියවෙන ඥාන විප්‍රයුක්ත කුසලයන්ගේ දුර්වලම විපාක නිසා ලැබෙන ඒවා. එතකොට ක්‍රියාසිත දැන් මේ තුන ඇතුළු කොට තවත් තියෙනවානේ 17. එතකොට ක්‍රියාසිත මම කියන්නම්. ඕක දැන්ම නොහිතා ඉන්නකො. ඕක ඔබට ඉස්සරහට යනකොට ඕක ඔබට ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නයක් නොවනවා. දැනට ඒ නිසා ඒ ගැන නොහිතා මේව ක්‍රියාසිත තියනවා 20ක්. ඒකෙන් 3ක් අහේතුකයි හේතු එකක්වත් දෙන්නේ නැති කියන
ඒ මතකේ පමණක් දැනට තියාගන්න. පාඩම් ඉදිරියට කියාගෙන යනකොට ඔබට ඔතන ඇසිය යුතු ප්‍රශ්නයක් නැහැ කියලා තේරෙයි. අපිත් ඒ කාලේ ඔයගේ එල්ලිච්ච ප්‍රශ්න. ඉතින් ඔන්න බලන්නට මේකේ තේරුම් ටික විතරක් මතක තියාගන්න. හේතුක ක්‍රියාසිත 3 උපේක්ඛාසගත පංචද්වාරා වර්ජන චිත්තය, උපේක්ඛාසගත මනෝද්වාරා වර්ජන චිත්තය, සෝමනස්සගත හේතුප්පාද චිත්තය කියලා තුනක් තියෙනවා. බලන්න ක්‍රියාසිත නම් කුසලුත් නොවන අකුසලුත් නොවන විපාකත් නොවන සිත් කොටසක්. ඔව්ද සහේතුක අහේතුක. ඒ ක්‍රියාසිත සහේතුක අහේතුක කියලා බෙදිලා යනවා. දැන් මේ තුන අහේතුකයි. තව ඉදිරියට කියන කාමාවචර, රූපාවචර, අරූපාවචර ක්‍රියාසිත ඔක්කොම එකතු වුණාට පස්සේ එතන තියෙනවා 17ක්. එතන තුනක්. ක්‍රියාචිත්තානි 20 ඔක්කොම 20යි තියෙන්නේ. එතකොට ඒකෙන් කියනවා අහේතුක ක්‍රියාසිත නම් අර යට කියපු හේතු එකක්වත් දෙන්නේ නැති සිත් 3. යානේද? චක්ෂුරාදී ద్వාර වලින් අරමුණු නොලැබ නිදියන කලක් මෙන් මේක අපි එදත් යන්තමට කිව්වා නිශ්චලව පවත්නා සිත භවංග චිත්තයයි කියනු ලැබේ. නොඑක් දිගට නූල් ඇදගෙන මැදට වී නිසලව සිටිනා වූ මකුළුවෙකු මෙනි කියලා කියනවා. මේ මොන හිත විස්තර කරන්න දෙන්නේ? උපේක්ඛා සාගත පංචද්වාරා වර්ජන චිත්තය. එතකොට ඒක පංචද්වාරා වර්ජන චිත්තය කියන්නේ චක්කු සෝත ගාන જીවහා කාය කියන පස් දොරටුව. පංචද්වාර කියන්නේ පස් දොරටුව. ඒ පස් දොරටුවෙන් එන අරමුණක් රූපාදී අරමුණු කරන සිත. පස් දොරටුවෙන් එන අරමුණක් අරමුණු කරන සිත. අරමුණු කරනවා කියන ප්‍රශ්නේ මෙහෙම කියනවා රූපේ අරමුණු කරන, ශබ්දේ අරමුණු කරන, ගන්ධය, රසය, ස්පර්ශය අරමුණු කරන. අරමුණක් අරමුණු කරනවා කියලා එහෙම කියන්න පුළුවන්. දැන් කායේ කායानुපස්සී කියලා කියන්නේ. අන්න ඒ වගේ චිත්තේ චිත්තානුපස්සී කියන්නේ. අන්න ඒ වගේ අරමුණු කරන. රූප අරමුණ, ශබ්ද අරමුණ, ගන්ධ අරමුණ, රස අරමුණ, පොට්ටබ්බ අරමුණ, ඒ අරමුණු පහ අරමුණු කරන නිසා පංචද්වාර පස් දොරටුවෙන් එන අරමුණු කරන සිත පංචද්වාරා වර්ජනයයි. ඊග විස්තර කිරීම සඳහා පංචද්වාරයන් අතුරින් යම් ద్వාරයක අරමුණක් හැපුණු කල ඔන්න දැන් මේක මතක තියාගන්න. දැන් මකුළුවෙක් ඉන්නවා, නූල් පහක් ඇදලා තියෙනවා. දැන් වියන වාගේ මකුළු දැල වියලා තියෙනවා. ඒකේ නූල් තියෙනවා පහක්. නූල් පහක ආධාරයෙන් තමයි අර කුඩේක නන ටික තියනවා වාගේ මකුළු දැල් දැකලා නැති කෙනෙක් නැහැනේ. දිගට නූල් පහක් ඇදගෙන තියෙනවා කියනකො මකුළු දැලක් වියලා දැන් මැස්සවාදී වැටෙනකොට අල්ලගන්න. මේ උපමාවක් දෙන්නේ පංචද්වාරයන් අතුරින් යම් ద్వාරයක අරමුණක් හැපුණු විට ඒ භවාංග සම්තතියේ සෙලවි සිඳි චක්ෂුරාදී කොයි දොරටුවෙන් මේ අරමුණ ආවේදයි. කියන්නේ රූපාරම්මණයද, ශබ්දාරම්මණයද යනාදී වශයෙන් ආවේදයි බලන්නාක් මෙන් උපදින චිත්තේ පංචද්වාරා වර්ජන චිත්තයයි. හැබැයි බලන්නාක් මෙන් කියන කීවට පස්සේ ඔක සියුම් එකක්. අපි සාමාන්‍ය ලෝකයේ බලන්නාක් මෙන් හැරි එහෙම නෙවෙයි. මේක ආවර්ජනා කරන මාත්‍රයක්. ඒක කෙනෙකුට අරමුණු කරලා ගණ්ඩ තරම්වත් අමාරු තරමේ සියුම් සිතක්. මකුළු නූලේ සතෙකු රැඳුණු කල තමා සෙලවුම් කෑවේ නැත්තම් සෙලවුනේ කවර නූලකින්ද දැන් මකුළුව බලනවා. පරීක්ෂා කරලා බලනවා. අන්න ඒ වගේ කියන මෙන්න මේ සිත පංචද්වාරා වර්ජන සිත අන්න ඒ වගේ මැද ඉඳගෙන ඉන්නවා. අර අපි කියන නූල් පහක් ගැන. ඒ වගේ චක්කුසෝත ගාන ජීවා කාය කියන නූල් පහකින් සම්බන්ධව මැදට වෙලා ඉන්නවා මකුළුව වැනිව මේ සිත පංචද්වාරා වර්ජන සිත. එතකොට ඒකේ කියනවා කොයි දොරෙන්ද ආවේ මකුළුව රැඳුනේ කොයි නූලේද කියලා අර මකුළුව බලන්නාසේ මේ සිත පංචද්වාරා වර්ජන සිත බලනවා. මේක චක්කු ద్వාරයෙන්ද, සෝත ద్వාරයෙන්ද, ගාහන ద్వාරයෙන්ද, ජීවා ద్వාරයෙන්ද, කාය ద్వාරයෙන්ද කියලා. ආන්න ඒ කෘත්‍ය තමයි එතකොට කරන්නේ මේ පංචද්වාරා වර්ජන කියන සිතෙන්. ඒසත් කියනවා සෝමනස්ස වෙන්නේ නැහැ, දෝමනස්ස වෙන්නේ නැහැ, දුර්වල සිතක්. ඒ නිසා ඒක උපේක්ඛාසගතම වෙනවා. මේ උපේක්ඛාසගත පංචද්වාරා වර්ජන චිත්තයේ පූර්ව කුසල විපාකات නෙවෙයි. ඉස්සලත් කිව්වා. ඒ වගේ මතු විපාක දීමේ ශක්තියකුත් මේකේ නැහැ. මේක හොද ක්‍රියා මාත්‍රයක් කියලා කියනවා. ඒ කියන්නේ අර
යම් කිසි තැනක නියෝජනය වෙන්න පමණක් දාන දෙපැත්තට බලපෑමක් කරන්නට බැරි නාමිකව නිල වශයෙන් සම්මත කරගත්තු අනේ විදියට අපි හිතමුකෝ ඒ විදිහේ සිතක් තමයි මෙන්න මේ සිත. මනෝද්වාරයේ වැටුණු ඔන්න දැන් දෙවෙනි එක කියනවා දැන් චක්කුසෝත ගාන ජීවා කාය කියන මේ වගේ වැටිච්ච අරමුණ ආවර්ජන කරන සිත පංචද්වාර වර්ජනය ඊළඟට මනෝද්වාරයට වැටුණු අරමුණ ආවර්ජනය කරන චිත්තයේ මනෝද්වාර වර්ජන චිත්තයයි. එතකොට ඒ කියන්නේ මනෝද්වාරයට අරමුණු ගන්න ක්‍රම කීපයක් තියෙනවා මනෝ අතුවට විස්තර වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ඉස්සරලා ඇස කන නාස ආදීන් ගත්තු අරමුණක් පස්සේ තනිකර මනසින් ගන්නට පුළුවන්. රුවන්වැලි සෑයට ගිහිල්ලා එනවා රුවන්වැලි සෑය ගාවට ගිහිල්ලා යනවා. අපිට පස්සේ රුවන්වැලි සෑය මෙනෙහි කරන්න පුළුවන්. ජයශ්‍රීමා බෝධීන් වහන්සේ ළඟට යනවා ඇවිල්ලා මෙනෙහි කරන්න පුළුවන් නේ. එතකොට ඇසේ සම්බන්ධයක් ඒ වෙලාවේ නැහැ. ඉස්සරලා ඇසෙන් ගත්තු අරමුණක් බණක් අහලා වුණත් එහෙම පුළුවන්. රසක් විඳලා වුණත් එහෙම පුළුවන්. ගඳ සුවඳක් දැනෙලා වුණත් එහෙම පුළුවන්. ඒ විදිහට අපිට පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට ඒකට කියන්නේ මිශ්‍ර මනෝද්වාරය. එක මනෝද්වාරයෙන් ඒ අරමුණ ගන්න පුළුවන්. එහෙම නැත්නම් තනිකර අපි කියමු භාවනා කරන කෙනෙක් කියලා. ආනාපාන සති වාගේ. ඒ වගේ කෙනෙක් කෙලින්ම මනෝද්වාරයෙන් ඒ අරමුණ ගන්න. කසින භාවනාවක් එමනම් වෙනස් වෙනවා. කසින මණ්ඩලයක් හදාගෙන භාවනා කරන නිසා. මනෝද්වාරයේ වැටෙන අරමුණ ආවර්ජනය කරන චිත්තේ මනෝද්වාර ආවර්ජන චිත්තයයි. ඒකත් උපේක්ෂා සාගතමයි කියලා කියනවා. මනෝද්වාරේ නම් ආවර්ජනෙට නැමුණු භවාංග චිත්තය අන්න කියනවා. ආවර්ජනෙට ඒ කියන්නේ මේ සක්‍රිය වෙන්න අර කර්ම නිමිති අරමුණු කරගෙන නිදීගත් සිතම නෙමෙයි. සාමාන්‍යයෙන් අරමුණට බරව ක්‍රියාකාරී වෙන්න ඕන්න මෙන්න කියලා තියෙන සිත. මේව පංචද්වාරික චිත්ත වීතින් ඒකේ අමතර දැනුමට මේ කියන මනෝද්වාර වර්ජන සිත අසකනාසාදී පංච දොරටුවෙන් ගත්තු අරමුණක් අරගෙන යනකොට අර ජවන් වලට 1 2 3 4 5 6 7 කියලා අර කර්ම රැස් වෙන ජවන් අවස්ථාව තියෙනවානේ. ඊට මෙහායි පළවෙනි ජවනයට වම් පැත්තෙන් කියලා කියන්නේ. පළවෙනි ජවනේ පටන් ගන්නට ඉස්සරලා කියලා කියන්නේ. ආන් එතන වැඩ කරනවා මෙන්න මේ මනෝද්වාර වර්ජන කියන චිත්තය. එතනදී විශේෂ නමක් දෙනවා. ඒකට වොත්තපන කියලා. මනෝද්වාර වර්ජන සිතටම ඒ විශේෂ කෘත්‍යයක් කරන නිසා ඒ කෘත්‍යයේ නම අරගෙන ව්‍යවස්ථාපනය කරනවා. වඩාත් මෙනෙහි කරලා බලනවා. කියන අර්ථයෙන් වොත්තපන කියලා කියනවා. ඒක පංචද්වාර වර්ජන චිත්ත වීති වල වැඩ කරනවා. පළවෙනි ජවනයේට මෙපිට. මේකත් කියනවා කර්මයක්වත් විපාකයක්වත් නෙවෙයි. ඊළඟට කියනවා හස්තෝපාද චිත්තය. හස්තෝපාද නම් සිනා ඉපදවීමයි. රහතන් වහන්සේට අනවදාරික සියුම් අරමුණකදී සුළු අරමුණකදී. එතකොට කියන මෙන්න මේ හස්තෝපාද චිත්තේ වැඩ කරන්න පුළුවන්. ඒකත් ක්‍රියාසිතක්. ඒක කර්මයක් නෙවෙයි විපාකයක් නෙවෙයි අර විදිහට ඔන්නෝමයි කියන්නේ. ඉතින් දැන් ඔය මේ කියන හේතුපාද චිත්තය ලෞතර බුදුරජාණන් වහන්සේට වැඩ කරන්නේ නැහැ. මොකද හේතුව ජවන් බවටපත් වෙන ඥාන විප්‍රයුක්ත සිත් බුදුරජාණන් වහන්සේ වැඩ කරන්නේ නැහැ. ජවන් බවටපත් වෙන. නැත්නම් චක්කු විඥාන සෝත විඥාන ආදී ප්‍රඥාව නැහැ. නමුත් ඒවා පොදු වැඩ කරනවා බුදුරජාණන් වහන්සේටත් ජවන් බවටපත් වෙන ඥාන විප්‍රයුක්ත සිත් බුදුරජාණන් වහන්සේ වැඩ කරන්නේ නැත. ඉතින් මේකේ මේ සුළු අරමුණක් කියලා කියන්නේ රහතන් වහන්සේ නමකට දැන් අපි කියමුකෝ දැන් ස්වාමීන් වහන්සේ නමක් ස්වාමීන් වහන්සේලා කියමුකෝ පිරිකර ගොඩක් ලැබිලා ඒව දැන් ඒ ගැන කතා කරනවා. කතා කර ඉන්නකොට දැන් රහතන් වහන්සේට ඇහෙනවා ඒ. ටිකක් කලබලයක් වගේත් ඇහෙනවා මේ සිවුර අපේ උපාධ්‍යයන් වහන්සේට දෙන්න මේක අපේ ආචාර්යයන් වහන්සේට දෙන්න මේක අපේ ලොකු ස්වාමීන් වහන්සේට දෙන්න මේක අපේ ගුරු ස්වාමීන් වහන්සේට දෙන්න දැන් කියනවා ඇහෙනවා.
ඒ උන්වහන්සේට හිතෙනා මේ මටත් ඒ කාලේ වගේ ආසාවන් තිබුණා දැන් මගේ ආසාව නැහැනේ කියලා හිතලා අන්න ඒ වගේ වෙලාවකදී මේ සිනා පහළ වෙනවා. ඒක එතනදී කියන්නේ ඉතින් ඒ වගේ සිවුරු බෙදනවා දැක්කලා අර වගේ හඬක් ඇහිලා රාතුන් වහන්සේ සමග සුවඳ ආහාරයක් කියන්නකො බෙදා ගන්න වෙලාවක් එහෙම නැත්නම් මල් පහන් ආදී සුවඳ පුදන අවස්ථාවක ඒ වගේම ප්‍රණීත ආහාරයක් සබ්‍රහ්මචාරින් වහන්සේලාත් එක්කලා බෙදාගෙන සතුටින් වළඳන වෙලාවකදී ඔය විදිහට මෙන්න මේ කියන හස්සෝපාද චිත්තේ වැඩ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක විශේෂයෙන් දැනගත යුතු වෙන්නේ බුදුරජාණන් වහන්සේට ඔය කියන හස්සෝපාද චිත්තේ වැඩ කරන්නේ මක් නිසාදයත් බුදුරජාණන් වහන්සේට ඥාන විප්‍රයුක්ත වෙන ජවන බවටදපත් වෙන සිත් වැඩ කරන්නේ නැති නිසා. ඉතින් පෘථුග්ජනායට යටමාර්ග පරලාභීන්ට මේ සිත පහළ වෙන්නේ ඇයිද කියලා මගෙන් අහන්නට එපා. ඒක ධර්මතාවය. අකුසල සිත් 12 හා මේ අහේතුක සිත් 18 හැර මතු කියවන ලබන සිත් තියෙනවා 59ක් නැත්නම් දීර්ඝ ක්‍රමයටවත් 91ක්. ඒවට සෝබන සිත් කියනවා. මේවට අසෝබන සිත් කියනවා. මොනවටද? අකුසල සිත් 12ටත් මේ අහේතුක සිත් 18ටත් කියන අසෝබන සිත් කියලා කියනවා. ඒ කියන්නේ අකුසල් සෝබමාන නැහැනේ. මේවත් සෝබමාන නැහැ. මොකද හේතුවත් එඩ කරන්නේ නැහැනේ. අලෝභාදේ සම හේතු වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මේවට අසෝබන සිත් දුර්වල සිත් කියලා කියනවා. ඔන්න ප්‍රශ්න ටික අහනවා. අහේතුක ක්‍රියාසිත කෙතෙක්ද? ඒ කවරහුද? අහේතුක ක්‍රියාසිත තුනයි කවරහුද? උපේක්ඛාසගත පංචද්වාරා වර්ජිනී, උපේක්ඛාසගත මනෝද්වාරා වර්ජිනී, සෝමනස්ස ආගත හයිස්තුපාද චිත්තය වේ. පංචද්වාරා වර්ජිනී අනු කිම? මේවෙන් තෝරගන්නට චක්ෂුරාදී පස්දොරටුවෙන් එන අරමුණක් මෙනෙහි කරන්නාක් මෙන් පහළ වෙන සිත. කොයි දොරටුවෙන් ආවද කියලා මෙනෙහි කරලා බලන්නක් මෙන් පහළ වෙන සිත. හයිදුප්පාද චිත්තයේ කවරකවට කුමක් නිසා උපදීද? රාතුන් වහන්සේ නමකට සුළු අරමුණකදී අසකරණාසාදීන් ගත්තු සුළු අරමුණකදී ඉපදෙන්නට පුළුවන්. ඕලාරික එකක් නෙවෙයි. මනෝද්වාරා වර්ජන චිත්තයේ උපදින සැටි කියන්න කියලා කියනවා. මනෝද්වාරා වර්ජන සිත උපදින්නේ මනෝද්වාරයෙන් අරමුණක් ගත්තට පස්සේ. මනෝද්වාරයෙන් අරමුණක් ගන්න ආකාරය මම කිව්වා. සෝබන යන නාමය නොලැබෙන සිත් කවරේද? මෙන්න මේ කියන අකුසල් සිත් 12ටත් අහේතුක ක්‍රියා සිත් 18ටත් සෝබන කියන නාමය ලැබෙන්නේ නැත. එතකොට ඔන්න ඔය ටික තමයි අහේතුක සිත් පිළිබඳව සාමාන්‍යයෙන් දැනගන්න තියෙන එක ලොකු විස්තරයක් නෑ. ඊළඟට එනවා කාමාවචර කුසල් සිත් 8. ඔන්න ඕක තමයි ඉතින් වැදගත්ම පාඩමක්. එතකොට සෝමනස්සය ආදී කාරණා අපි ඉස්සරලා කිව්වා. නිසා ඒ වගේ සම්බන්ධතාවය මේ කුසල් පැත්තට එනකොටත් තේනවා කියලාත් මතක තියාගන්න. ඔන්න කාමාවචර කුසල සිත් 8. මෙන්න මේක තමයි ඊටාම වැදගත් වෙන්නේ, තේරුම් ගත යුතු වෙන්නේ. ඒ මොකද හේතුව මේ සෝමනස්සාගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික චිත්තයත් සෝමනස්සාගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික චිත්තයත් ඊළඟට උපේක්ඛාසාගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික චිත්තයත් උපේක්ඛාසාගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික චිත්තයත් කියන මේ සිත් ටික තියෙනවානේ. ඒ කියන්නේ 1 2 5යි 6යි මං හිතන්නේ. ඔව් 5යි 6යි 1යි 2යි 5යි 6යි තියෙනවානේ. ඔන්න ඔය සිත් තමයි දානමය පින්කමක් කරනකොටත් සීලමය පින්කමක් සමත භාවනාවක් ධාන මට්ටමට නොගිය විදර්ශනා භාවනාවක් ඉහළම සීමාවෙන් ගත්තොත් එහෙම සෝවාන් වෙන්න මෙහා පැත්තෙන් වැඩ කරන පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා වැඩ කරනවානේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට මනස දීර්ඝ කාලයක් පුරුදු පුහුණු කරලා මේ කියන්නේ මාර්ගඵලයේ මාර්ගයෙන්නට මෙහා චිත්තක්ෂණ 3-4 පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර වූ
පරිකර්ම කියන්නේ පටන් ගන්නවා. දීර්ඝ කාලයක් පුරුදු කරගෙන ඇවිල්ලා මේ විදර්ශනා භාවනාව, සමත විදර්ශනා භාවනාව, විශේෂ විදර්ශනා භාවනාව ඊට වඩා මාර්ගඵල ලබන්න ඔන්න මෙන්න ඊළඟ දැන් මේ යම් චිත්තක්ෂණයක් දැන් පහළ වෙනවා නම් මේකේ ඉඳලා පස්වෙනි චිත්තක්ෂණේ සෝවාන්. ආනේකේ මේ පැත්තෙන් එනකොට එහෙනම් පළවෙනි එක පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභු ඒ නම් පිළිබඳව කවුරක්වත් මේ එල්ලෙන්න අවශ්‍ය කරන්නේ ඒ වචනවල අර්ථය පිළිබඳව. ආනේ විදියට පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභු වෙන්නේ මෙන්න මේ සිත් හතරෙන් එකක්. يعني විදර්ශනා භාවනාදී හැම දෙයක්ම කුසලයක් හේතුකව කරනවා නම් කාම ලෝකයේ කාමාවචර සත්වයින්ට අනිවාර්යයෙන්ම රූප ලෝකෙත් වෙන්න පුළුවන්. මේ සිත් පහළ වෙන්න බාධාවක් නැහැ. එසේ නමුත් ඔන්න ඔය කියන සිත් අතර පිළිබඳව සැලකිලිමත් වෙන්න ඒවා ඉතාම වැදගත් වෙනවා. තේරුම් අරගෙන ඒ සිත්ම පහළ වෙන විදිහට අපි යෝනිසෝ මනසිකාරය ගැන කියනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ toy හිත් පහළ වෙනවා කියන එක. ඒ හිත් පහළ කරනවා කියන එකයි. නිසා වඩාත් දැනගත යුතු වෙනවා. දැන් ක්‍රියාසිත කියලා එකට ඔබට ක්‍රියාසිත තේරෙන්නේ නැහනේ. චක් විඥානාදී සිත් කියලා කියවට ඔබට ඒක හිතේ පහළ වෙන වෙලාව දැනගන්න බෑ. ඒක assume හැබැයි මේක දැනගන්න පුළුවන්. අර ලෝභ ආදී අකුසල් සිත් දැනෙනවා වගේ මනසට ඕලාරිකව මෙන්න මේ කියන කුසල් සිත් ඔබට දැනගන්නට පුළුවන්. මනසට සාමාන්‍යයෙන් ටිකක් අවධානයෙන් හිටියොත් තේරෙනවා. ඔන්න පළවෙනි එක සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික චිත්තේ, සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික චිත්තේ, සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත අසංකාර චිත්තේ, සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත සසංකාර චිත්තේ, උපේක්ඛාසාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික චිත්තේ, උපේක්ඛාසාගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික චිත්තය, උපේක්ඛාසාගත ඥාන විප්‍රයුක්ත අසංකාර චිත්තය, උපේක්ඛාසාගත ඥාන විප්‍රයුක්ත සසංකාර චිත්තය. සසංකාරික කීවත් අසංකාරික කීවත් ඔය පිළිබඳව අමුතුවෙන් මේ මොකක්වත් හිතන්නට එපා. ඒ දෙකම බොහෝ සෙයින් සමානයි. අසංකාර කියනකොට අර විදිහට අර කිසි කෙනෙකුගේ උදව්වකින් තොරව, පසුබැසීමකින් තොරව කියන අර්ථයනේ. අසංකාරික කියලා කියන්නේ අන්නේ තත්වයට අයත්ව කරනවා කියන එකයි. අසංකාරික කියනකොට. නිසා ඒක 아무තු ලොකු අර්ථය වශයෙන් වෙනසක් නැත. අන්න බලන්න මේකෙදි කියනවා මේ පළවෙනි චිත්තේ සෝමනස්ස ඥාන අසංකාර කියලා අංග තුනක් තියෙනවා. පළවෙනි තේ. සෝමනස්ස සහගත නම් සුඛ වේදනාවෙන් සොම්නසින් සතුටින් යුක්ත බව කියලා කියනවා. එතකොට සුඛ වේදනාව සෝමනස්ස. දැන් යම් වෙලාවකදී සුඛ වේදනාව සෝමනස්ස වේදනාවට දානවා, සෝමනස්ස වේදනාව සුඛ වේදනාවට දානවා. මොකද මේ දෙක දැන් යම් වෙලාවකදී සෝමනස්ස වේදනාව දැම්මේ නැත්නම් මේ වගේ කුසලයක් කරනකොට සුඛ වේදනාව වැඩ කරා නම් ඒ කියන්නේ මේ සෝමනස්සේ වැඩ කරා කියන එකම තමයි. අර සුඛයි සෝමනසයි දෙකම ගන්නකොට අතර වෙනසක් තියෙනවා. අර සුඛසාගත කාය විඥානය කියලා එකකුයි. එහෙම බෙදලා ගන්නකොට කාය හරහා එන වේදනාව සුඛ විදිහටත්, කාය හරහා එන සැප වේදනාව සුඛ වේදනාව විදිහටත්, මනස හරහා එන එක සෝමනස්ස විදිහටත් ගන්නවා. එහෙම සුඛ සෝමනස්ස කියන දෙකම දාලා නොතිබුණා නම්, එකක් තිබුණා නම් සෝමනස්සය ඇති වෙනවා, ඇතුළත් වෙනවා සුඛය කියන එකට. එහෙම නැත්නම් සුඛය කියලා තිබුණා නම් සෝමනස්සය කියලා තිබුණා නම් සුඛ වේදනාව ඇතුළත් වෙනවා මේ සෝමනස්සයට. එකක් මතක තියාගන්න. දැන් ඒකනේ මේ සමානව දාන්නේ මේක. සුඛ වේදනාවෙන් හේවත්, සොම්නසින් හේවත්, සතුටින් හේවත් ආයකෙන් යුක්ත බව කියලා කියනවා. සමාන පද. ඉතින් එහෙම වෙන්නට කියනවා ඒ සෝමනස්සාගතව දානයක් හරි, සීලයක් හරි, වතාවතක් හරි, ආමිස පූජාවක් හරි, භාවනාවක් හරි, විකම කාමාවචර මට්ටමින් ගමුකෝ. මේ කාමාවචර සිත් කියන්නේ ධාන වලටපත් එක නෙවෙයිනේ. ඒ නිසා අන්න ඒ වගේ ඒ සෝමනස්සයෙන් යුතුව කුසලයක් කරන්නට උපකාරක වෙන ධර්මතා තියෙනවා. පළවෙනි එක තමයි බලවත් ශ්‍රද්ධාව. දැන් ශ්‍රද්ධාව තියෙනකොට, බුද්ධ ගෞරවය තියෙනකොට අපරිමිත සතුටකින් ඉපිලී යන විදියට ඒ කුසලයේ කරන්න පුළුවන්. ඒ දාණය වුණත් කරන්නේ නිවන් එල්ල කරලා. බුදුරජාණන් වහන්සේ මතක් කරලා. ඒ සීලය රකින්නෙත් මරණාක් වාගේ නෙවෙයි, බොහොම සන්තෝෂයෙන් යුතුව ඒ වරදෙන් වැළකෙන්නේ. ඒ වරදෙන් වැළකෙනවා. අනිත් පැත්තෙන් චාරිත්‍රවත් නිකන් සිල් අරගෙන මේ පැත්ත කරලා අත් දෙක අකුල වගේ ඉඳලා හරියන්නේ නැහැ. විහාරස්ථානයක ඉන්නවා නම්
ඒවා අතුපතු ගාලා වැසිකිලි කැසිකිලි පිරිසිදු කරලා ඒ වගේ කොටසක් තියෙනවා. එතකොට තමයි සීලය සම්පූර්ණ වෙන්නේ. අන්න එතකොට ඒවා හොඳට තේරුම් අරගෙන චාරිත්‍ර වාරිත්‍ර සීල දෙකම එහෙම කරගෙන යන්නට ශ්‍රද්ධාව හොඳට තියෙන්නට ඕනේ. සතුටින් ඒවා කරන්න ශ්‍රද්ධාව හොඳට තියෙන්නට ඕනේ. ඒකට ඒ නිසා ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ ධර්මයේ හරහා. ධර්මයේ ප්‍රාමාණිකත්වයෙන් ගෙන ඇති කරගත්තු ශ්‍රද්ධාවක්. ධර්මය හොඳට දැනගෙන ඇති කරගත්තු ශ්‍රද්ධාවක්. එතකොට ඊළඟට සෝමනස්සෙන් යුතුවේ කුසලයේ කරාන්ට. ඊළඟට කියන දර්ශන සම්පත් ලැබීම. ඒ කියන්නේ අපි කියමුකෝ දැන් දානයක්ම සකස් කරනවා කියලා. දැන් දානයක්ම සකස් කරනකොට ඒකට අවශ්‍ය කරන දානෝපකරණ බොහොම හොඳට තියෙනකොට හිත සුටු පහට වෙනවා. අපි කියමු දැන් අපි පළතුරු ටිකක් ගේන්න ගියා. දැන් පළතුරු ටික නරක් වෙලා, පේන දකින්නකොටම පළතුරු ටික නරක් වෙලා, පළතුරු ටික වේලිලා එහෙම තියෙනවා. දැන් අයිස්ක්‍රීම් එකක් ගේන්න ගියා. අයිස්ක්‍රීම් එක ඔක්කොම දිය වෙලා, ඒකට සාත්තුත් වැටිලා, කෝඹින් ගිහිල්ලා කිරිහට්ටියක් ගේන්න කිව්වා. කිරිහට්ටියේ එක කළු පුස් ඇදිලා දැන් ඔහොම තියෙනකොට මොකද වෙන්නේ? ආන දර්ශන සම්පත්තිය නැහැ. එතකොට ඉතින් මොකද හිතන්නේ? සොම්නසේ නැති වෙනවා. එතකොට කමන්නේ ඉතින් කොහොම හරි කරන්න එපා පුළුවන් විදිහට. අන්න එතකොට සොම්නස නැති වෙනවා. එතකොට ඒ නිසා අර දර්ශන සම්පත්තිය කියන එකයි. ඊළඟට දැන් අපි කියමුකෝ දැන් අපි දානකට යම් සේනාසනයකට යනවා කියලා. දැන් මේ සේනාසනයට යනකොට ඒ ස්වාමීන් වහන්සේලා කෙස්රැවුල් වාලා වාගේවත් නැත්තම් කිසිම සංවරයක් පේන්නත් නැත්තම් මේ එන්නේ ඒ වගේ දේවල් දැක්කට පස්සේ ඉක්මීමක් නැහැ කියලා දැක්කට පස්සේ සෝමනස්සේ නැති වෙනවා. එතකොට ඉතින් කමන්නේ අපි සංඝ රත්නයේත් කරන්නේ කියලා හිතලා කරනවා. හැබැයි හිතේ පසුබෑමක් වෙනවා. එතන සතුට අඩු වෙනවා. හැබැයි දකින්නකොට අර මේ සන්තින්ද්‍රියා සන්තමානස සම්පන්තේ සංගතං තිතං අර චූල සුභද්‍රාව කියවා වගේ සාන්ත ඉඳුරන් නැතුව සාන්ත ගමන් බිමන් නැතුව සාන්ත පැවතුම් නැතුව ඉන්න සගපිරිසක් දැක්කනම් අන්න හිතේ සොම්නස අන දර්ශන සම්පත්තිය එතන ලැබෙනවා. එතකොට සීලයක් වුණ සීලයකටත් ඕකම සම්බන්ධ කරලා ගන්න පුළුවන්. සීලයක් සමාදන් වෙන්න යනකොට ඒ පසුබිම ආදී වශයෙන් ගත්තට පස්සේ ඇඳුම් කලමන ආදී හොඳට පිරිසිදු කරලා ඉඳ ගන්න මෙට්ටේ පිරිසිදු කරලා පිගාන කෝප්පේ හොඳට පිරිසිදු කරලා එහෙම තියෙනකොට ඒ සීලය උනත් ඒ විදිහට සමාදන් වෙන්න ගියාට පස්සේ හිතේ පසුබෑසීමකින් තොරව සමාදන් වෙලා ඒක රැක ගන්නට පරිසරයේ එක බලපානවා. ඊළඟට ඒ වගේ දාන පින්කමකද විශේෂයෙන් සීලයකද භාවනාවකද ඒ වගේ දැන් භාවනාවක් කරන්න ගියත් එහෙමනේ. භාවනාවක් කරන්න ගිය තැන අපිරිසිදු නම් සත්තු ගැවසෙනවා නම් වවුල් වාදී ගැවසෙනවා නම් හොඳයි ඒවා කඩාගෙනම කරන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය ගණන් යද වැඩක් නැහැ. ඔය මොකටද වහන් තන ඔහම තමයි කියලා කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මට නම් ඉතින් බෑ. මට ඒ වටා පිටා අඩල වශයෙන් පොතක් බලන්න උනත් වටා පිටා පිරිසිදු කරගෙන තියන්නට නැත්තම් ඒක හිතේ කලාසෙන් කරගන්නට බෑ. ඒ නිසා සෝමනස්සේ නැති වෙනවා එතකොට. ඒ නිසා සෝමනස්සේ ඇතිවීමට අන්නේ කියන බලවත් ශ්‍රද්ධාව වගේම දර්ශන සම්පත් ලැබීම බලපානවා. ඊළඟට ප්‍රත්‍ය සම්පත් අන්න කැමැති විදිහටම ලැබෙන්නට ඕන එතකොට. අපි දානයක් කරනවා කියලා කියනකොට ප්‍රත්‍ය සම්පත් ලැබෙන්නට ඕන. දානයට අවශ්‍ය කරන උපකරණ දැන් අපි බලාපොරොත්තු වෙන යම් ආකාරයකට අපි සැලසුමක් හදාගත්තා නම් මේ දානයට මේ ව්‍යංජන වර්ග හදාන්නේ. මේ දානයට මේ කැවිලි පෙවිලි ආදී සකස් කරන්නේ. මේ දානයට බත් මෙහෙමයි සකස් කරන්නේ. මේ දානයට මෙච්චර සංඝ පිරිසක් වඩම්මනවා. ආදී වශයෙන් දැන් මොන්න එහෙම කරනකොට අපි කියමු දැන් අපි සකස් කරපු කියන බත් වර්ග දෙකක් සකස් කරනවා. එක බත් එකක් උයා ගන්න දන්නේ නැතිකොට ඇටපුණා වෙනවා. අනෙක් බත් එක බෙරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? දානට සකස් කරන දානේ මේ ඇල්ලුව හරියන්නේ නැහැ වැඩි දානේ. අන්න දෙක දැක්කට එකක් ජොල් වෙලා පේනවා අනිත් එක ඇට තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට ප්‍රත්‍ය සම්පත් නැති වෙනවා. ඊළඟට අපි කියමු බත හරියට හරි ගස්සගත්තා කියලා කියනකො ඊට පස්සේ ඔන්න ව්‍යංජන වර්ග ටික හදා ගන්නවා. එතකොට ව්‍යංජන අපි කියමුකෝ 7-8ක් හදන්න ලෑස්ති වෙනවා කියලා. ව්‍යංජන ටික උන 7-8ක් හදා ගන්න හේතුව එළවලු ගේන්න ගියා එළවලු දෙවර්ගයක් තිබුණේ නේ. ඊළඟට ව්‍යංජන ටික දුන්න සකස් කරගෙන යනවා. ව්‍යංජනේ සකස් කරගෙන යනකොට ව්‍යංජනේ අර විදිහට නිසි විදිහට හදා ගන්න බැරි වුණා. ඒ කියන්නේ උයා ගන්න දන්නේ නැතිකම නිසා. අන්න එතකොට අර කියන සෝමනස්ය අඩු වෙනවා. ඒ නිසා ප්‍රත්‍ය සම්පත් ඒ විදිහට ලැබෙන්නට ඕනේ. ඊළඟට අපි කියමු දැන් අපි යම් කිසි පිරිකර ප්‍රමාණයක් පූජා කරන්න හිතුවා.
ඒ පිරිකර සකස් කරගන්න අපට මොකක් හරි හේතුවක් නිසා පිරිකර ගේන්න ගියා කඩේ පිරිකර නැහැ කියලා. භාගයේ අට පිරිකර 10ක් ගේන්න යවුවා අට පිරිකර 5යි ගෙනාවා. එතකොටත් මනසට බලපානවා. ඉතින් ඉතුරු 5ට සිවුරු අරන් ඇවිල්ලා පූජා කරන්න. එතකොටත් මනසට අන්න බලපානවා. ඒතර අපි කියමු 10න් බලාපොරොත්තු 10ම කැමති විදිහට ලැබුණා කියලා. අන්න එතකොට මේ ප්‍රත්‍යසම්පත් කැමති විදිහට ලැබෙන නිසා අන්නේ කුසලය සෝමනස්යෙන් යුතුව කිරීමට මේ ප්‍රත්‍යසම්පත් කැමති විදිහට ලැබුණොත් ඒක බලපානවා. මොකද මේ අපේ මනස බොහොම දුර්වලයිනේ. අපේ මනස දුර්වල පොඩි දෙයක් නැත්තම් ඇදගෙන වැටෙනවා. දුර්වල වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ ප්‍රත්‍යසම්පත් ආදී ශ්‍රද්ධාව ඇතිවීමට හේතු වෙන කාරණා ඊළඟට දර්ශන සම්පත් ලැබීම ප්‍රත්‍ය සම්පත් ලැබීම හිතුව පරිදිම දාණයට අවශ්‍ය කරන උපකරණ ලැබීම ඒවා බලපාන සෝමනස්සේ රැඳෙන්න හිතේ පින්කම කරනකොට ප්‍රතිග්‍රාහක සම්පත් ලැබීම ඒත් ඒ වගේ අපි කියමු දැන් අපේ ස්වාමීන් වහන්සේලා අපි කියමුකෝ දැන් කියන අපට යම් කිසි ස්ථානයක ස්වාමීන් වහන්සේලා 100ක් නමක් ඉන්නවා කියලා කියනවා. දැන් අපි දානේ සකස් කරගෙන යනවා. දානේ සකස් කරගෙන දැන් පින්නපාතේ වඩින්න දැන් අපි සකස් කරගෙන බලා ඉන්න මොකද පින්නපාතේ වඩිනකොට අපිත් හිටපු ස්වාමීන් වහන්සේලා ගොඩක් ඉන්න සේනාසන තියෙනවානේ. අනේ සුපටිපන්නව මොකක්වත් කියන්නේ නැහැ. අර හාමුදුරුවෝ ටික ගණන් කරනවා. 1 2 3 3 4 දෙනෙක් දාලා ඉන්නවා හාමුදුරුවෝ කොච්චර ඉන්නවද කියලා ගණන් කරන්න. නේ? දැන් ඉතින් ගණන් නොකර හිටියනම් අපි කියමු දැන් ගණන් කරන්නේ නැහැ කවුරුවක්වත්. අපි කියමුකෝ දැන් සයන්වන්සලා 80ක් 75ක් විතර වැඩියා. ගණන් කරේ නැහැ. දැන් ගාන දාන්නේ නැහැ. අපි හිතා ගන්නවා 100ක් නම වැඩියක් කියලා. ඉතින් හොඳයි ඉතින් හිතාගත්තා. දැන් ගණන් කරලා දැන් ඕන දානේ ඔක්කොම කරලා ගියා. දැන් දානේ ඉවරලා යන ගමන් කීනමක් වැඩිද? හාමුදුරුවෝ කීනමක් වැඩියද කියලා. 75. ඔව් 75 දෙවේදී අපි 100කට නිසූදානම් වෙලා ඔය. අර අගේට තිබුණු සෝමනස සහිත මේ වැඩක් නැති මේ දෙයක් කල්පනා කරලා සෝමනසේ අපරචේතනාව දුර්වල කරගන්නවා. දැන් ඉස්සෙල්ලා දන්නෙත් නෑ දැන් ඒතකොට දැන් 75ක් වැඩිය 70ක් විතර වැඩිය ඒ හිතාගෙන ඉන්නවා ඉතින් මේ 100ක්ම වැඩිය කියලා. ඉතින් හොඳයි නේ. අර අනවශ්‍ය දේවල් විමර්ශනය කරන්න ගිහිල්ලා අර මේ කුසලයේ බාල කරගන්නවා. අපරචේතනාව දුර්වල කරගෙන. ඒ නිසා මේ ප්‍රතිග්‍රාහක සම්පත් කැමති විදිහට අපි කියමු 100ක් නම හිටියා. එතකොට අපි හිතනවා දැන් කියනවා හිටියා 100ක් නම් 100ටත් වඩා දෙනමත් තුන්නමක් හිටියා. අන්න එතකොට මොකද වෙන්නේ? ඒක තමයි කියන්නේ ප්‍රතිග්‍රාහක සම්පත් ලැබීම. දානේ පිළිගන්න උදේ මේ විදිහටම ලැබීම. ඊළඟට කියනවා ප්‍රදේශ සම්පත් ලැබීම. ඒකත් එහෙම තමයි. අපි කියමුකෝ දැන් අපි සෞම්‍ය දේශගුණික තත්වයක ඉඳගෙන අපි ජීවත් වෙන්නේ මේ වගේ ප්‍රදේශයක. අපිට යන්න ඒතු දුර බැහැර අනුරාධපුර පොළොන්නරුව අම්පාර වගේ පැත්තකට උන දානේ කරන්න යන්න වෙනවා. දැන් අපි ගියාට පස්සේ අපට ලොකු වෙහෙසක්. අර උණුසුම ඔරොත්තු නොදීමත් එක්කලා අපට ලොකු වෙහෙසක්. ඉස්සරහ දේ හැදෙනවා, මේ ගෑස්ට්‍රයිටිස් ඇවිස් වෙනවා, මේ වගේ දණිස් අමාරුව, කකුල් අමාරුව, ඇඟේ තෙහෙට්ටුව වැඩි. අන්න ඒ වගේ වෙලාවකදී ඔන්න කියනවා මේ අර සෝමනස්සේ ටිකක් අඩු වෙන්න පුළුවන්. මොකද අර කායිකව ඇති වෙන වෙහෙසත් එක්කලා අඩු වෙන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව ඔන්න අර ප්‍රදේශ සම්පත්තියට ගියාර වතුර ටික හොඳට නාගන්න තියෙනවා. අද පහසුකම් ටිකක් තියෙනවා. හොඳට දාන කරගන්න පුළුවන් පසුබිම තියෙනවා. පිරිසිදුවට තියෙනවා. ක්‍රමානුකූලව දානශාලා, පිණ්ඩපාත ශාලා ආදිය තියෙනවා. අන්න එතකොට අන්න සෝමනස්සේ අඩුවක් නැතුව කරගන්න එක බලපානවා. කාල සම්පත් ලැබීම. කාලයත් ඒ වගේ. කාල සම්පත් කියන්නේ උවදුරු දේශගුණික කාලගුණික තත්ත්වයන් ඒ වගේ දේවල් බලපානවා. දැන් අපි ගත්තොත් අපි යොන්න කාලයක් අම්පාරේ හිටිය කොටි උදුර බලවත්ව තියෙන කාලෙදී අන්න එතකොට දැන් මිනිස්සු ආවට රැට නතරලා දානේ හදන්න කැමති නැහැ, භයයි. මායින් ගම්මානේ හිටපු නිසා අපි නතරලා හදන්න කැමති නැහැ. එතකොට මොකද කරන්නේ? මේ දානේ ගෙදර ඉඳලා සකස් කරගෙන එනවා. හැබැයි සකස් කරගෙන ආවට වෙනද ඇවිල්ලා හැම නෙමෙයි බෝධි පූජාවට සහභාගී වෙලා රැට බණ ටිකක් අහලා පිරිත් ටිකක් කියලා මේ විහාරස්ථානයකනේ අරණ්‍ය සේනාසනයකනේ ඉන්නේ. පාන්දරින් අවදි වෙලා බෙහෙත් කඳ පූජා කරලා ඔක්කොම කරනවා. දැන් ඒව හරියට කරගන්නට බෑ. උදේට දාන ටික සකස් කරගෙන එක්කෙනෙක් දෙන්නෙක් කියනවා අපේ සම්පත්තියකුත් එන්න බෑ. දවල්ට දාන ටික සකස් කරේ තව කීප දෙනෙක් කියනවා. අන්න එතකොට මොකද වෙන්නේ? අර පිරිසක් එකතු වෙලා බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් කරන්න තිබුණේ ඒ කාල සම්පත්තිය නොලැබීම නිසා
ඒක දුර්වල වෙනවා. ඉතින් කොහොම හරි දෙන්න එපා ස්වාමීන් වහන්සේලාට දාන ටික කියලා අර දාන ටික සකස් කරන එක්කෙනෙක් දෙන්නේ ඉක්මනින් ඇවිල්ලා ඉක්මනින් යනවා. ඔන්න බලන්න එතකොට දැන් මේ කාරණා බොහෝම ප්‍රායෝගික කාරණා තම තමාටම හිතන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට මේ සෝමනස්සාගත කුසලයක් කිරීමට මෙන්න මේ කාරණා ටික ලැබුණොත් තමනුත් දක්ෂ නම් ඔය මොන දේ ලැබුණත් ඇතම් කෙනෙක් කියනවා සෝමනස්සෙන් කරගන්න බෑ. මේ වගේ මොන දේ වඩුණත් ඇතම් කෙනෙක් ඉන්නවා එයා ධර්මඥානෙන් හිත ප්‍රගුණ කරලා තියෙනවා, හිත වඩලා තියෙනවා. ඒක නා මේ සෝමනස්සය ඇති වෙන විදිහට කරන්න පුළුවන්. මේ කිව්වේ බහුතරයක්. බහුතරයකට මෙන්න මේවා ලැබුණට පස්සේ සෝමනස්සය පහල කරගෙන කුසලයේ කරන්න පුළුවන්. නැති වුණොත් දුර්වල වෙනවා. ඒකයි. නැත්නම් ඇතම් කෙනෙක් කියන මොනවා නොලැබුණත් මේ තමන්ගේ හිත දාගෙන මේ පින්කම කරන්න මේ කියන සම්පත්තියෙන් අඩුණත් කරන්න දක්ෂයල්දුවේ ඉන්නවා. ඔන්න සෝමනස්සාගත වීමට හේතු. ඥාන සම්ප්‍රයුක්ත වීම නම් යථා ස්වභාවය. එහෙම නැත්නම් දාන ආදී කුසලයන්ගේ ඉෂ්ට විපාක ලැබෙන එක පිළිබඳව දැනගෙන. ඒකත් උතන කාරණයක් වෙන මතක් කරන්න. දැන් දානයේ සීලයේ මොකේ හරි වේවා පින්කමක ආනිසංස පිළිබඳව විපාක පිළිබඳව දැනීම අවබෝධය සහ විපාකයට තියෙන ගිජුකම කියන මේ දෙකක්. දැන් අපට කියන්නට පුළුවන් උපනුපන් භවයක් පාසා සුගතියෙන් සුගතියට යමින් අඩුපාඩු පාරමී සම්පූර්ණ කරගෙන ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා කෙනෙකුට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. එතකොට සුගතියෙන් සුගතියට යමින් කියලා කියනකොට ඒ කියන්නේ සුගතියට යෑමට මේ කුසල් හේතු වෙනවා කියලා ඒක එතන කර්මයේ ඵලයේ විශ්වාස කරන සුගතිය සැපයට ගිජු වෙනවා නෙමේ මේ කුසලයෙන් මේ විපාක ලැබෙනවා ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙනවා ශ්‍රද්ධා සීල ආදී පිහිටනවා කියලා හිතාගෙන ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී පිහිටනවා කියලා හිතාගෙන දැනගෙන කරනවා. අභිඥා බලයම අවශ්‍ය කරන්නේ මොකද බාණ ටිකක් දැනගන්නකොට Tamanටම හිතන්න පුළුවන් මේ බණට අනුව හිත ඒ ධර්මයේ මෙනෙහි කරනකොට මනස වෙනස් වීමත් එක්කලා මෙතන මෙහෙමනම් තවදුරටත් මේ බණේ කියවෙන ඒවා ඒ විදිහම තමයි කියලා Tamanට ඒ අර ප්‍රත්‍යක්ෂ වෙන ටිකෙන් ප්‍රත්‍යක්ෂ නොවූ ටික පිළිබඳව වැටහීමක් ඇති කර ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඥාන සම්ප්‍රයුක්ත කියන්නේ ඒකයි. මෙතන දැන් ඥානයේ තියෙනවානේ සම්මාදිට්ඨියේ තියෙන අවස්ථා පහක්. කම්මස්සක සම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි, ඥාන සම්මාදිට්ඨි, මග්ග සම්මාදිට්ඨි, ඵල සම්මාදිට්ඨි කියලා. දැන් මෙතන මේ කියන්නේ කම්මස්සකත සම්මාදිට්ඨිය. කර්මයේ ඵලය දන්නා වූ සම්මාදිට්ඨිය කියන ප්‍රඥාව. එතකොට කියනවා ප්‍රඥාව ඔන්න දැන් ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් කිරීමට හේතු වෙන කාරණා ටික කියනවා. ප්‍රඥාව ලැබීමට හේතු කර්මය. ඔන්න ඕක වැදගත්නේ. මොකද අපේ මේ ජීවිතයේ සිතුම් පැතුම් ආකල්ප සංකල්ප අදහස් උදාස් ක්‍රියාකාරකම් කොයි ආකාරයට හැරෙනවද කියන එක තීරණය කිරීමට 80ක් 90ක් විතර බලපානවා. අතීත ජීවිතවලදී අපි කරලා තියෙන කුසල කර්මයක කොයි විදිහේ කුසල කර්මයක කෙලෙස් වලින් පීඩා නොගනිමින් එහෙම නැත්නම් පීඩා ගනිමින් කුසලයක් කරලා තියෙනවා නම් ඒක මේ ජීවිතේ හිතේ ස්වභාවය කොයි ආකාරද කියන එක තීරණය වීමට බලපානවා. ඒ නිසා දැන් මෙතනදී මේ කියන්නේ ප්‍රඥාව ලැබීමට හේතු කර්මය කියලා කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුසලයක විපාකයක් වශයෙන් උපන්නන ධ්‍යාන වඩලා බඹලව ගිහිල්ලා එහෙන් චුත වෙලා මෙහි උපන්නන අන්න මේ වගේ අවස්ථාවකදී ඒ කෙනාට ඥාන සම්ප්‍රයුක්තව මේ ජීවිතයේ කුසල කිරීමට ඒක බෙහෙවින්ම අස්වැසිල්ලක් වෙනවා උපකාරයක් වෙනවා උපනිශ්‍රේ වෙනවා. හැබැයි ඉතින් ඥාන විප්‍රයුක්ත කුසලයකින් උපන්නා කියලා ඥාන සම්ප්‍රයුක්ත කුසල් කරන්න බෑ කියලා එකක් නැහැ. එවනම් ඉතින් තිරිසන් සතුනුත් කරගෙන තියෙන්නේ. තිරිසන් සතුනුත් එහෙම අවස්ථා ඕන තරම් කරගෙන තියෙන්නේ.
අර වඳුරෙක් මීවදයක් පූජා කිරීම ඊළඟට මාණ්ඩුක මැඩියා බුදුරජාණන් වහන්සේගෙන් බණ අසමින් ඉඳලා මාණ්ඩුක දිව්‍ය පුත්‍රයා බවට පත් වෙලා ඒ කුසලයේ විපාක වශයෙන් මාණ්ඩුක එයා ගිහලා බැලුවානේ මමත් ඉපදිලානේ මේ දිව්‍ය ලෝකයක මොන කුසලයක් කරලාද තව ධම්මං සුනන්තස්ස අවදී වච්චපාලකෝ ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේගේ බණක් අහා ඉන්නකොට මේ ගෝපාලෙක්ගේ හැරමිටි දාණ්ඩට මාව යට වෙලා මම මැරුණා කියලා කිව්වා. එතකොට ඒ බලන්න දැන් මැඩියෙක් ඒක අහේතුක අකුසල විපාකයක් ප්‍රතිච්ඡ කෙනෙක්. එතකොට උසස්ම කුසලයක්ින් ප්‍රතිසන්දි ගත්ත කුසල විපාකයක් වශයෙන්. නැත්තම් ඉතින් මේ මනුලෝට ඇවිල්ලා ආය පාරක් බණ අහලා මාර්ගඵල ලබන්න පුළුවන් ඒ ත්‍රි හේතුක නෙවෙයි නේද? ඒ දිව්‍ය පුත්‍රයාට මාණ්ඩුක දිව්‍ය පුත්‍රයාට එනිසා මේ කරන්න පුළුවන් දුගතියන සත්වයාටත් හේතු කුසල කරන්නට පුළුවන් ඥාන සංප්‍රයුක්ත කුසල කරන්න ඕන හැබැයි හරි දුර්ලභයි. ඒ නිසා දැන් මන්ලෝ වුණත් අර විදිහට බ්‍රහ්ම ලෝකෙකින් වාගේ ආසන්න භවයේ ඉඳලා මෙහෙ උපන්නොත් ඒ නෙක්ඛම්ම ශක්තියත් එක්කලා හේතුක ප්‍රතිසන්දියක් සහිතව මෙහෙදි කුසලයට හිත යන ගතිය වැඩි කෙලෙස් වලට හිත යන ගතිය අඩුයි. ඒ නිසා කෙසේ නමුත් මේ ඥාන සංප්‍රයුක්ත කරන ලද කුසලයක විපාකයක් වශයෙන් අපි ප්‍රතිසන්දි ගත්තා නම් ඥාන සංප්‍රයුක්තව මේ ජීවිතයේ කුසල කිරීමට ඒක බෙහෙවින්ම උපකාර වෙනවා පුරුද්දක් වශයෙන්. ඊළඟට බඹලෝ ඉපද තිබීම අන්න ඒක තමයි කියන්නේ මේ සමීප භවයක බඹලෝ ඉපදිලා තිබුණා නම් මේ මනුලෝ උපන්නාට පස්සේ අර ඒ බ්‍රහ්ම ගති පිහිටනවා. දැන් අපේ රටේ පහළ වෙච්ච සමහර වෙයි ස්වාමීන් වහන්සේලා ගන්නකොට බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේලා මඩේ මහානායක ස්වාමීන් වහන්සේලා වැනි උතුමෝ එම ගොඩාක් නික්කම්මේ දිනු කරලා තියෙනවා. ඒ උතුමන් වහන්සේලා ඉතින් කරන සෑම කුසලයක්ම වාගේ ත්‍රි හේතුකව කරන්න ඇති මොකද හේතුව බොහෝම නික්කම්මයක්. අපේ ආතර ඥානාරාම ආයක මහණියන් වහන්සේ වැනි උතුමෝ ගා බ්‍රහ්ම ලෝක වලින් චුත වෙලා මෙහි ඉපදෙන්නට ඇතේ කියන වගට කරුණ ඕන තරම් ගන්න පුළුවන්. හිතන්න පුළුවන් බණ පොතේ තියෙන කරුණුත් එක්කලා ගලපලා ගන්නකොට. එතකොට ඒ නිසා එහෙම ළඟාත්ම භාවයක බ්‍රහ්ම ලෝකේ ඉපදිලා මෙහි උපන්නනම් ප්‍රතිසන්දි ගත්තා ඒක බෙහෙවින්ම බලපාවනත් හේතුව කුසල කරන මොකද කෙලෙස් වදුරු බෙහෙවින්ම අඩුයි. රාගික අරමුණු වලට හිත යනවා අඩුයි, ද්වේෂයට හිත යනවා අඩුයි, මෝහයට හිත යනවා අඩුයි, මාන්නයට හිත යනවා අඩුයි. එම නිසා ඊළඟට ඔන්න කියන ඥාන සංප්‍රයුක්ත කුසලයක් කිරීමට ඊළඟට හේතු වෙන කාරණය ඉඳුරන් මෙහි කිරීම. ඒ කියන්නේ යම් මට්ටමකට වයසේ මොහ පුරවා යෑමකුත් බලපාන. දැන් පුංචිම ළමයෙකුට හේතුක ප්‍රතිසන්දිලාභී වුණත් පුංචිම ළමයෙකුට යමක් කමක් තේරුම් කරලා දෙන්න බෑ. ඒ කර්මයේ ඵලය පිළිබඳ උසස් ධර්මඥානයක් ලබා දෙන්න බෑ. ඒ නිසා මේ අඩු වශයෙන් අවුරුදු 17 18 19 20 වගේත් අපට අර ප්‍රඥා දශකයේ කියන කොටත් පින්වතුනි කියන්නේ 40 ඉඳලා 50 දක්වානේ. එකන දැන් අඩු කරලා ගන්නවා 30 ඉඳලා 40 දක්වා වගේ අඩු කරලා ගන්නවා ආයුෂේ පහළ යෑමත් එක්ක. කෙසේ නමුත් යම්කිසි වයසකටපත් වීම, තරුණ වියටපත් වීම, මැදි වියටපත් වීම, වයස මොහු කරවා යන එකත් යමක් කමක් වැඩියෙන් හිතලා හිතන්න පුළුවන් අවස්ථාව නිසා ඥාන සංප්‍රයුක්ත කුසලයක් කිරීමට බලපාන කාරණයක්. ක්ලේශයන්ගෙන් දුරවා කිලේශ දූරී භාවතෝ. ඒ කියන්නේ දැන් නිතරම කෙලෙසුත් එක්කලා, තෘෂ්ණාවත් එක්කලා, ද්වේෂයත් එක්කලා, රාගයත් එක්කලා, මාන්නයත් එක්කලා, ඊර්ෂ්‍යාවත් එක්කලා, මසුරුකමත් එක්කලා, එකට එක්කිරීමත් එක්කලා, කපටිකමත් එක්කලා, අනුන්ට අපහාස කිරීමත් එක්කලා, තමන් හොවා දැක්වීම ආදී මෙන්න මේ ධර්මතාවත් එක්කලා නිතරම අනුන්ගේ අදපළදු හොයන ඒ මට්ටමින් ඉන්න කෙනෙකුට දානමය කුසලයක් ආදී කුසලයක් කරනවා කියලා කීවට මොකද මේ අර කෙලෙසුන්ගෙන් පීඩා කරන නිසා සමහරට හිත හදාගෙන කරත් పూర్ව සහ අපර කියන චේතනා දුර්වල වෙලා හේතුකව නෙවෙයි ඒ කුසලයේ හේතුකව කෙරෙන්නට හේතු වෙන්නට පුළුවන්. කියන අලෝභ ආදේශ පමණක් වැඩ කරලා
අමෝහය ප්‍රඥාව වැඩ කරන්නේ නැතුව කිරීමට ඒක හේතු වෙන්න පුළුවන් කෙලෙස් වලින් පීඩා කරන නිසා. කෙලෙස් වලින් උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය ලැබෙන නිසා. කුසල් වලින්. මෙන්න මේ කාරණා. එතකොට කියනවා අසංකාරණම් පූර්ව ප්‍රයෝග රහිත බවයි කියලා. ඒ කියන්නේ ඒකට කවුරක්වත් බලෙන් තල්ලු කරලා බල කරලා කරනවා නෙමෙයි. ඒවත් අනුන්ගේ නියෝගය නිසා. ඉතින් අනුන් අනකරාට පස්සේ කරනකොට දුර්වලයි. අන්න එකයි කියන්නේ. ඒ කියන්නේ ඒ කෙනෙක් කියලා කරවන්නේ. බලෙන් කියලා කරවන්නේ. එහෙම වුණාට පස්සේ අරයට ඒ බලපෑමෙන් කරන නිසා දුර්වලයි. ඒක දුර්වලයි. එතකොට ඒ නිසා මේ දුර්වල වෙන්නේ නැහැ අසංකාරික කියන එක. ඒ කියන්නේ ඒක කවුරක්වත් කියන හින්දා කරනවා නෙමෙයි. ඒ වගේම තමන් හිතේ පසුබෑමකුත් නැහැ. තමන් හිතේ පසුබෑමකුත් නැහැ. අනුන් බල කරලා කරනවත් නෙවෙයි. ඒක ඒවට කියනවා අසංකාරික කියලා. අසංකාරික කියලා මේක අකුසලයේ පැත්ත කතා කරනකොට අසංකාරික කියන්නේ අකුසලයක් කරන්න ඍජුවම බහැලා කරනවා කියන එක. තීක්ෂණව කියලා මේක තීක්ෂණව ඉබේම ස්වභාවයෙන්ම තියුණුව සිතින් යුතුව කරනකොට ඊළඟට කියනවා ආවාස සප්පාය, ඍතු සප්පාය, භෝජන සප්පාය ලැබීම අදන්දී පුරුදුවක්. මෙන්න මේවා තමයි අසංකාරික වීමට හේතුව. ඒ කියන්නේ කිසි බාධාවකින් තොරව ඍජුවම කරනවා. නිකන් වැනි ඉන්නේ නැහැ. වැනි ඉන්න කරන්න තියනවා නම් හරියටම කරනවා. එතකොට මෙච්චර වියදම් යනවාද? මෙච්චර කාලය යනවාද? ඕවා ගණන් හදා දෙන්නකොට අසංකාරික නෙමෙයි අකුසලයක්ම වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා එහෙම බෑ. Tamanට පුළුවන් මට්ටමට හරියටම කරන්නට ඕනේ. නැත්නම් ඇද ඉන්න ගියාට පස්සේ අර ඒක සාටක බ්‍රාහ්මණයට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. එතෙන් ඉතින් දැන් මේවා කියනකොට දැන් පින්වතුන් දානමය පින්කමක් කරනකොට ඒක මේ ස්වාමීන් වහන්සේලාට කරන එකක් පමණක් නෙවෙයි. වැඩි නිවාසයකට හරි ළමා නිවාසයකට හරි දුර්වලකම් තියෙන තැනකට හරි නැත්නම් සමාජ සත්කාරක සේවාවක් හරි කරනකොට දැන් මේ ඉගෙන ගන්න ඕනේ. දැන් මේකල භාවනා කරනවා කියලා හැමදාම ඉන්නේ නැහනේ. මේවා අනුගමනය කරන්න. මේවා එකක් හරි එකතු කරගන්න. එකතු කරලා ඒ තුල තමයි ඉන්නවාද කියලා බලමින් කරන්න. දැන් ධර්මයේ පැත්තක අපි පැත්තක ඉඳලා හරියන්නේ නැහැ. අපි මේ මොකද උපාධි ගන්න යන රස්සා ගන්න යන සල්ලි ගන්න යන උගන්නනවත් ඉගෙන ගන්නවත් නෙවෙයිනේ. අපි මේ කෙලෙස් එක්ක කඩා ගැනීමට ධර්මමය අහිංසක උත්සාහයක්. ඒ නිසා දැන් මෙතන මේ ඔන්න කියන අසංකාරික කුසලයක් කිරීමට හේතු වෙන කාරණාවල එකක් කියන ආවාස සප්පාය. දැන් මේ පළවෙනි හිත සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික කියන මේ කාමසෝබන සිත් හතරේ පළවෙනි සිත විස්තර කරනකොට හොඳට මතක තියාගන්න ඉතුරු සිත් හත විස්තර කරනකොට මේ විස්තරය අදාළයි ඒවට. මේ විස්තර කිරීමේ පුළුල්ල කරන විස්තරයට අදාළයි. ඒ තැන්වලදී මේ වගේ විස්තර කරන්නේ නැහැ. එම නිසා දැන් මෙතනදී ඔන්න ආවාස සප්පාය. කියන වාසය කරන තැන තමන් ඉන්න වාසය කරන තැන වෙන්නත් පුළුවන් විහාරස්ථානයක් වෙන්නත් පුළුවන් වෙනත් දාන ආදී පින්කමකට යන තැනක් වෙන්නත් පුළුවන් ඒ සප්‍රාය. ඔය සප්‍රාය කියන එකේ අතර තේරුම උපන්න කුසල් යටපත් වීමට නූපන් අකුසල් නූපදීමට උපන් කුසල චේතනා වැඩි දියුණු වීමට නූපන් කුසල චේතනා ඉපදීමට හේතු වෙනවා නම් යම් තැනක වාසය කිරීම ආනේකට කියන ආවාස සප්‍රාය කියලා. විහාරස්ථානයකට යනකොට පිරිසිදුවට පිළිවෙලට බුද්ධ පූජා භාජන හොඳට සුද්ධ කරලා ස්වාමීන් වහන්සේලාට දාන යඥ භාජන හොඳට පිරිසිදු කරලා දානශාලාව බොහොම පිරිසිදුවට ඒ වගේ තියෙන වතුර ගසාගෙන වතුර බේසම් වාගේ දේවල් පිරිසිදුවට හැඳි පිරිසිදුවට ආනේක තමයි මෙතන මේ කියන්නේ. අන්න ඒ විදිහට තියෙනවා නම් අන්න ආවාස සප්‍රාය. ඒ දානමය පින්කමට ගියාට පස්සේ එතකොට ආවාසය හොඳට තියෙනවා. හිතේ පසුබැසීමකින් තොරව කරන්න පුළුවන්. පසුබැස්සොත් සසංකාරික බවට පත් වෙන සසංකාරික බවට පත් වෙලා නතරුනොත් ඇති. ගැටිලා අකුසල හිත් පහළ වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඉතින් දානමය පින්කමක් ඒ විදිහට සීලමය පින්කමක් ගන්නත් පුළුවන්. භාවනාවට ගියාට පස්සෙත් වෙන්නත් පුළුවන්. ඒ සිල් සමාදන් වෙන්න ගියාට පස්සේ හැමතැනම බල්ලෝ ලගලා මැස්සෝ කොයි බල්ලෝ ජරා කරලා පිරිසිදුකමක් නැහැ අතුපතු ගාලක් නැහැ ඒ වගේ තුන කොහමද? ඒතර ආවාස සප්‍රාය නැහැ. එතකොට සිල් සමාදන් වෙන්න ගියත්
අර අසංකාරික කියන සීල චේතනා පහළ වෙන විදිහට වැඩ කරන්න බැරි වෙයි. භාවනා කරන්න ගියත් එහෙම තමයි. භාවනා කරන්න ගියත් අර විදිහට අසංකාරික කුසල චේතනා පහළ වෙන ඒ ප්‍රදේශයේ පිරිසිදුවට පිළිවෙලට ලස්සනට සැකසීලා තියෙනකොට ඒක ඇලෙන්න නෙවෙයි. පහසුවෙන් තමන්ගේ භාවනාව මේ අසංකාරික කුසල චේතනා පහළ වෙන විදිහට මේ පවත්වන්නට උපකාර වෙනවා. ඊළඟට තමයි ඍතු සප්‍රාය. ඒකත් බලපානවා. දැන් අපි කියමුකෝ දැන් අපි දානමය අර ඉස්සලා කිව්වා වගේම තමයි ඔක අපට ආවනේ ඥාන සම්ප්‍රයුක්තව කුසලයක් කරන්න ගියාට පස්සේ ඍතු සප්‍රාය කියලා. ඒතර ඍතුව සීතෝෂ්ණ දෙක තමන්ගේ ශරීර සෞඛ්‍යයට ගැළපෙන විදිහට තියෙනවා නම් ඒල කරලා තමන්ට පහසුවක් තියෙනවා අසංකාරික කුසල චේතනා පහළ කර ගැනීම. 아무තු වෙහසක් දරන්න අවශ්‍ය කරන්නේ නැහැ එතකොට. ඒ නිසා පසුබැසීමක් නැහැ. මොකද කායික නිරෝගීකම හොඳට තියෙනවා. වාතාශ්‍රය හොඳයි, පරිසරය හොඳයි. ඉතින් කායික වශයෙන් නිරෝගීකම තියෙනකොට හිත හරවන්න ලේසි ශක්තිමත්ව කුසලයට. අන්න ඒක තමයි අසංකාරිකව කුසලයක් කිරීමට පසුබැසීමකින් තොරව කුසලයක් කිරීමට මෙන්න මේකේ ඍතු සප්‍රාය බලපාන. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? මේ කොහොම හරි කරගන්න එපාය, කොහොම හරි කරමු. මේ මහන්සිලා හරි කරමු. අසනීප තියනවා තමයි. ඉතින් මොනවා කරන්නද ඉතින්? බාරගත් එක කරන්න ඕනේ කියලා සමහර මැසවිලි කිය අසංකාරික තත්වයෙන් සසංකාරික කුසලයක් නෙමෙයි. අකුසලයක් බවට පත් වෙන්න උනත් හැකියාව තියෙනවා. ඒ නිසා අසංකාරිකව ඍජුව පසුබැසීමකින් තොරව ඒ පින්කම කර ගැනීමට ඍතු සප්‍රායත් බලපානවා. භෝජන සප්‍රාය. ඒකත් එහෙම තමයි. දැන් ඔය කටින පින්කම් එහෙම තියෙනවානේ. දැන් කටින පින්කම ඉවරනාට පස්සේ දැන් කටින පින්කමේ දැන් කට්ටියට කෑම බීම කාලා බීලා බණ කියන්න ගියාට පස්සේ අනේ 100ක් හිටියොත් 90ක් බුදි. භෝජන සප්‍රාය. භෝජනේ පමණට ගන්නත් ඕනේ. භෝජනේ ගැළපෙන විදිහට ගන්නත් ඕනේ. තිබුණා කියලා ඔක්කොම අරගෙන අතුරු කරගෙන හරියන්නේ නැහැ. මේකට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා එතකොට නැති අකුසල් පහළ වෙන්න නැති අකුසල් වැඩෙන්න තියෙන අකුසල් වැඩෙන්න නැති අකුසල් හිතේ පහළ වෙන්න බලපාන්න පුළුවන් තීන මිද්දාදී අකුසල්. ඊළඟට හිතේ කුසලයක් කරගන්න ආව නම් ඒකත් යටපත් වෙලා ගිහිල්ලා කුසල් පහළ වෙන්නේ නැහැ. තිබුණු කුසලයක් යටපත් වෙලා යන්න පුළුවන්. ඒ නිසා එහෙම නොවෙන්නට මෙන්න මේ කියන මේ භෝජන සප්‍රාය. ඒක ගැළපෙන විදිහටත් දැන් භාවනා කරන්න ගියා කියලා කියන්නකෝ. මොකද සමහර තැන්වල භාවනා කරන අසිට යන දවස් 10 15 වගේ ගියාට පස්සේ බොහෝම සරල ආහාරයක් තියෙනවා. ඒක ඊටාම් ප්‍රමාණවත් වෙනවා. සරල ආහාරයක් තියෙන්නේ සැරට හදලත් නැහැ, තෙල් ආදී වැඩිපුර දාලත් නැහැ. එහෙම තියෙනවා. ඉතින් ඒ නිසා මේ දානමය පින්කමක්, සීලමය පින්කමක්, භාවනාවේ පින්කමක් තව මොන විදිහ හරි කමන්නේ. ඒ පින්කමක් කරනකොට මේක අසංකාරිකව කර ගැනීමට, අසංකාරික කුසල චේතනා පහළ කර ගැනීමට මෙන්න මේ කියන ආහාර සප්පාය. ශරීර සෞඛ්‍යයට හිතකර, ශරීර සෞඛ්‍ය ආරක්ෂා වෙන, නිරෝගී භාවයේ රැකෙන, කාය කර්මන්නේ වෙන විදිහට පවත්වා ගැනීමට ඒ කියන භෝජන සප්‍රාය තිබුණොත් අර ඒ සියල්ල තුලින් අසංකාරික කුසලයක් කර ගැනීමට ඒක හැකියාවක් වෙන උපකාරයක් වෙනවා. දන් දී පුරුදු බව. මේක ඊළඟ එකක්. අසංකාරික කුසලයක් කරාට මෙතන දාණය ගැනයි කියන්නේ. සීලයක් කොහොම ගන්න පුළුවන්, භාවනාවක් ගන්න පුළුවන්. දාණය කරන වෙලාවේදී අසංකාරික කුසල චේතනා පහළ වෙන්න, සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික කුසල චේතනා පහළ වෙන්න ඒක බලපානවා. දන් දීලා පුරුදු නම් බුද්ධ පූජාව බෙදා ගන්න දන්නවා. දන් දීලා පුරුදු නම් බුද්ධ පූජාවට තිය යුතු ආකාරය දන්නවා. දැන් දන්නේ නැහැ නැත්තම් දැන් ස්වාමීන් වහන්සේලාට දාන ටික බෙදන්න ගියාට පස්සේ සිවුරෙත් එක්ක අහලනවා, බෙදා ගන්න දන්නේ, හැන්දේ තුරට අල්ලනවා. ඊට පස්සේ වළඳන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා පොලිමේ ආය පාරක් අරන් යනවා. වළඳන්න වෙලාවක් නැහැ එතකොට. දැන් දන් දීලා පුරුදු කෙනා මොකද කරන්නේ? ඒ කෙනාට කිසි චකිතයක් නැහැ. හිතේ විසිරීමක් නැහැ. එයා දාන කරනකොට බුද්ධ පූජාවට බෙදාන්න ඕනේ ආකාරය හොඳටම දන්නවා. බුද්ධ පූජාව කොහොමද බෙදන්නේ? මධ්‍යම පුරුෂයෙකුට කෑමට ප්‍රමාණවත් තරමට උසස්ම කෙනෙකුට කොහොමද ආහාර වේලක් දෙන්නේ? අන්න ඒ විදිහට ප්‍රමාණාත්මකවත් පිරිසිදුවත් පිළිවෙලටත් බුද්ධ පූජාව සකස් කරනවා. ආයෙ කහක දානවද, විසි කරනවද? ආයෙ බුද්ධ පූජාව ගෙනලා තිබ්බට පස්සේ යෝගට් කප් එකේ පියනත් අරින්න ඕනේද? ඒකට හැන්දත් ගහන්න ඕනේද? කෙසෙල්ගේ ලෙලි ඇරලා
ඔය මොකක්වත් නෑ. අන්න ඒක තමයි ඥාන සම්ප්‍රයුක්තව අසංකාරික වෙන විදිහට කුසලයක් කරනකොට ඒ වගේ දෙගිඩියාවක් නැති වෙන්නේ නැහැ. එයා දන්නවා කල යුතු ආකාරය. ඒ නිසා අන්න ඒ විදිහට මේ දන් දීලා පුරුදු වෙලා තියෙන කෙනාට ඒ ධර්මඥානෙ තියෙනවා. එයා දන්නවා. ස්වාමීන් වහන්සේලාට දාන ටික හදනකොට ඕන දෙයි එපා දෙයි හැමදේම හදනව නෙවෙයි. ප්‍රමාණවත් තරමක. සීමා සහිත ව්‍යංජන ප්‍රමාණයක්, කැවිලි පෙරි ප්‍රමාණයක් ඒ විදිහට තමයි සකස් කරන්නේ. ප්‍රණීතව එහෙම සකස් කරනවා. එතකොට දන් දීලා පුරුදුකම තියෙන නිසා ස්වාමීන් වහන්සේලා ගාවට යන භයක් අමුතුවෙන් භයයි ගෞරවය කියන දෙකක්නේ. කවුරක්වත් බය වෙන්න ඕනේ නැහැ. ගෞරවය කියන්නේ තව එකක්, භය කියන්නේ තව එකක්. ඒ නිසා එහෙම දැන් දාන ටිකක් බෙදන්න යනකොට පාත්‍රයට වේවා, පිඟානට වේවා, ඒ බෙදෙන ආකාරයේ ක්‍රමයක් තියෙනවා. මේක හැන්දක් කරයි යන්න දාන්නේ නැහැ. හැන්ද ඇරයි යනවා, කිරිවලන්දන හැන්දක් කරයි යනවා මේ හොදි බෙදන්න. බත් බෙදන්න ඇරයි යනවා, මේස හැන්දක් කරයි යනවා. ඉතින් කොහොමද කරන්නේ? ඒ කියන්නේ ගියාට පස්සේ බෙදනවා ඉතින් බෑ. ඉතින් ස්වාමීන් වහන්සේ පාත්‍රය අත වහන්නේ මොකද ඉතින් බෙදිලා නැහැනේ. ඉතින් භාගයට බෙදාගෙන අරගෙන යනවා. ඒ නිසා අන්න දන් දීලා පුරුදු බව තියෙනකොට එහෙම නෙමෙයි. හොඳට ඒවා දන්නවා. බත් බෙදන්න හැන්ද මොකක්ද? හොදි බෙදන්න හැන්ද මොකක්ද? සම්බෝල බෙදන්න ඕන හැන්ද මොකක්ද? ඔක්කොම ටික දන්නවා. හලහල හැමතැනම මේක කරන්න යන්නේ නැහැ. අන්න දන් දීලා පුරුදු බව තියෙනකොට එයා දන්නා බත් හැන්දක් බෙදෙන වාරයක් පාසා මේ බත් හැන්ද මේ ස්වාමීන් වහන්සේලාට පිළිවෙත් පුරා ගැනීමට, ධර්මඥාන භාවනාඥාන දියුණු කර ගැනීමට, ශාසනය පිළිවෙත් පුරා ගැනීමට උපකාර හිත බෙදෙනවා. මොකද හිතේ දෙකිරියව නැහැ දැන් පුරුදුයි එතකොට. ඒ නිසා දාන ටික බෙදෙන විදිහ, කැවිලි පෙවිලි ටික කොහොමද පිඟානකට සකස් කරන්නේ, පිළිවෙලට පිරිසිදුවට. එහෙම නැත්නම් කැවිලි ටිකයි, පළතුරු ටිකයි ඔක්කොම අරකට දාලා පිරිසිදුකමකුත් නැහැ. ඒවට මැස්ස වහවා අන්න බලන්න දැන් පුරුද්ද තියෙනකොට මොකද වෙන්නේ? ඒ මොකක්වත් නැහැ පිළිවෙලට පිරිසිදුවට කරන්න දානවා. එතකොට හිත පසුබැසීමක් එන්නේ නැහැ. මේක හරියද? මේක වැරදිද? මෙහෙම කරලා පව් සිද්ධ වෙනවද? දන්නවා පව් සිද්ධ වෙන්නේ කොහොමද? පින් සිද්ධ වෙන්නේ කොහොමද? දන්නවා. ඇයි? දාන පින්කම් කරලා හොඳට පළපුරුද්දක් තියෙනවා. ඉතින් බලන්න මෙවුවා ඔන්නෝයි කාරණා ටික තමයි මෙන්න මේ ආකාරයට අසංකාරික කුසලයක් කිරීමට උපකාර වෙන්නේ. දැන් මේක පමණක් නෙමෙයි. බණ ටිකක් අහන වෙලාවේ, ධර්ම සාකච්ඡාවක් කරන වෙලාවේ, පහනක් පූජා කරන වෙලාවේ, මලක් පූජා කරන වෙලාවේ, මලුවක් අමදින වෙලාවේ, බෝධියට පෑන් ටිකක් වඩන වෙලාවේ, ඔය තියෙන ඕන තරම්. සූත්‍රයක් සජ්ජායනා කරන වෙලාවේ, මව්පියන්ට වැඳීමක් කරන වෙලාවේ, ස්වාමීන් වහන්සේ ළමකට වඳින වෙලාවේ, ඔය හැම තැනදීම ඒවා පිළිබඳව පළපුරුද්දක් ඇතුව ඔය කියන කාරණා, සෝමනස්සාගත වීමට අදාළ කාරණාත් ඇතුව, ඥාන සම්ප්‍රයුක්ත වීමට අදාළ වෙන කාරණාත් ඇතුව, ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් කිරීමට බලපාන කාරණාත් ඇතුව, ඊළඟට අසංකාරික වීමට බලපාන කාරණාත් සහිතව කරනවා නම් ඉතින් ආයේ කතා කරන්න දෙයක් නැහැ. ඒ දාණයෙන් පටන් ගන්න සියලුම කුසල් සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික. ඒ සමත භාවනා කුසල් ධ්‍යාන වලට මෙහා. ඒ විදර්ශනා භාවනා කුසල් ගෝත්‍ර භූ ඥානය දක්වා. සෝවාන් මාර්ගයට මෙහා චිත්තක්ෂණය දක්වා. ඔය සෑම දෙයක්ම කරගන්නට පුළුවන් සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික කියන සිත් පහළ වෙන විදිහට. බුදු වෙන උතුමෙක් පිරූපාරමිය ඇතුව අවසාන ආත්ම භාවයේ උපදින්නේ, බුදු වෙන ආත්ම භාවයේ උපදින්නේ සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික කුසලයක විපාකයක් වශයෙන්. ඒ නිසා ඔන්න අද විස්තර කළේ ඒ සිත පමණයි. හැබැයි ඕක තුල ලොකු දෙයක් තවත් දැනගන්න වටිනවා. ඒ නිසා ඔන්න පළවෙනි සිත විස්තර කරා. ඕක පාදක කරගෙන ඔය කරුණුත් සමග තමයි ඊළඟ සිත් 7 විස්තර කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔය කියවෙච්ච කරුණ වලට අනුකූලව ඔය කුසල චේතනා පහළ වෙන විදිහට බොහෝසෙයින් අපට ඉඩකඩ හැදෙන්නෙම ඔය කාමාවචර කුසල චේතනා පහළ වෙන විදිහට තින් කරන්න තමයි. දර්ශනා භාවනාවත් ඇතුළත් වෙන්නේ ඔතෙන්ද නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඒ විදිහට කර ගැනීමට මේ ධර්මඥානය, ඔය භාවනා ඥානය දක්වා, ප්‍රතිපත්ති ඥානය දක්වා පමුණවා ගැනීමට උපකාර වේවා කියලා ආශිර්වාද කරමින් අද දවසේදී වැඩසටහනේ සමාප්තිය සනිටුවන් කරනවා. හැම දිනකටම දරුවසක්